ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු මධ්‍යහන ප්‍රවෘත්ති 11:55 සමගින් ඔබ හමු වන මම අනුරුද්ධ රත්නායක. මම ඉෂාරා දේවේන්ද්‍ර. මුලින්ම පුවත් සිරස්තල. අද සහ හෙට දිවයිනටම ඇඳිරි නීතිය. මාර්ග බාධක ජංගම සංචාරය දොලා තියෙනවා. ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයන් සම්බන්ධයෙන් තදින් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා. අගෝස්තු සිට මත්තල ගුවන් මෙහෙයුම් නැවත ඇරඹීමේ සූදානමක්. තවත් කොරෝනා ආසාදිතයන් 66ක්. සමස්ත ආසාදිත සංඛ්‍යාව 1749 දක්වා ඉහළට. ද ෆිනෑන්ස් තැන්පතුකරුවන්ට අස්වැසිල්ලක්. සියලුම තැන්පත්කරුවන්ට ලබන සඳුදා සිට ලක්ෂ 6 බැගින් මුදල් ගෙවීම ආරම්භ කරන බව මහා බැංකුව විසින් දැනුම් දුන්න අග්‍රාමාත්‍යතුමාට. පොලිසියෙන් ඝාතනය වූ ඇමරිකානු කළු ජාතිකයාටත් කොරෝනා. වර්ගවාදී විරෝධතා දසවන දිනටත්. පාස්කු ඉරුදින සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාවේ මෙතෙක් අනාවරණ නොවුණු ඉතා රහස් තොරතුරු රසක් ඒ පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ මේ දිනවල අනාවරණ වෙමින් පවතිනවා. ප්‍රහාරය සිදු වූ දින දෙමටගොඩ මහවිල උද්‍යාන පාරේ පිහිටි නිවස තුළ සිදු වූ බෝම්බ පුපුරවා ගැනීමේ CCTV දර්ශන ප්‍රථම වරට මාධ්‍ය වෙත නිකුත් කෙරුණේ ඒ අනුවයි. එම සිදුවීමට අදාළ තවත් ඡායාරූප පෙළක් අද ජනාධිපති පරීක්ෂණ කොමිසමේදී ඉදිරිපත් කෙරුණා. පාස්කු ඉරුදින ශංක්‍රිලා හෝටලය තුළ දෙවන බෝම්බිය පුපුරවාගත් ඉල්හාම් අහමඩ් නැමැත්තාගේ බිරිඳ විසින් දෙමටගොඩ මහවිල උද්‍යානය ප්‍රදේශයේ පිහිටි නිවස තුළ එදින දහවල් බෝම්බයක් පුපුරවා ගත්තා. ඒ සිය දරුවන්ද සමකින්. එදින පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ටාසයට ලද උපදෙස් අනුව පොලිස් කණ්ඩායමක් නිවස සෝදිසි කිරීමට ගිය අවස්ථාවේ අදාළ කාන්තාව විසින් බෝම්බය පුපුරවාගෙන තිබුණේ නිවසේ පළමු මහලේ කාමරයක් තුලයි. අදාළ පොලිස් කණ්ඩායම නිවස පරීක්ෂාවට යන අවස්ථාව සහ ඔවුන් නිවස තුළ රැඳී සිටියේදී බෝම්බය පුපුරා යන ආකාරයත් සටහන්ව තිබූ CCTV දර්ශන පෙළක් කොමිසම මාධ්‍ය වෙත නිකුත් කළ අතර එම දර්ශන ඊයේ අප වාර්තා කළා. ඊයේ පස්වරුවේ කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් ප්‍රහාරය සිදු වූ දින දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවසේ අපරාධ ස්ථානීය පරීක්ෂාව සිදු කළ පොලිස් නිලධාරියා සාක්ෂි දෙමින් සඳහන් කළේ එම ස්ථානයේ තිබී බෝම්බය පුපුරවාගත් කාන්තාවගේ ශරීරයේ කොටස් කිහිපයක් හමු වූ බවයි. ප්‍රහාරයෙන් මිය ගිය සැකකාරියගේ දරුවන්ගේ සිරුරු කොටස් කිහිපයක්ද එම කාමරයේ තිබී සොයාගෙන තිබෙනවා. මෙම සිදුවීමේ ඡායාරූප කිහිපයක් සාක්ෂිකරු විසින් කොමිසම හමුවට ඉදිරිපත් කළ අතර එම ඡායාරූප ප්‍රථම වරට මාධ්‍ය වෙත නිකුත් කෙරුණා. ලබන අගෝස්තු මාසයේ සිට ගුවන් සමාගම් කිහිපයක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත මෙහෙයුම් සිදු කිරීමට අභිලාෂය පළ කර ඇතැයි ගුවන්තොටුපළ හා සේවා සමාගම පවසනවා. එහි අධ්‍යක්ෂ ශෙහාන් සුමනසේකර මහතා පැවසුවේ වසර 2ක කාලයක් සඳහා මත්තල වෙත පැමිණෙන ගුවන් යානා ගුවන්තොටුපළ බද්දෙන් නිදහස් කිරීමට තීරණය කර ඇති බවයි. මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඉදිකිරීම් නිමා වුණේ 2013 වසරේ මාර්තු මාසයේදී. A380 ගුවන් යානාවන් පවා ගොඩ බැස්විය හැකි මීටර් 3500ක දිගින් යුතු දහවන පතයක් ඇතුළු අති නවීන පහසුකම් වලින් මත්තල ගුවන්තොටුපළ සමන්විතයි. නමුත් පසුගිය කාලය පුරාම හිස් ගුවන්තොටුපළක් බවට පත්ව තිබූ මත්තල වී ගබඩා කිරීම සඳහාද යහපාලන ආණ්ඩුව විසින් යොදා ගනු ලැබුවා.
2018 වසරෙන් පසු මත්තල වෙත පෙර සැලසුම් කළ ගුවන් මෙහෙයුම් කිසිවක් සිදු නොකෙරුණු අතර හදිසි ගොඩබැස්වීම් සහ සේවා සැපීම් සඳහා පමණක් භාවිතයට ගැනුණා. පැවති එක්සත් ජාතික පක්ෂ රජය ඉන්දියාව සමග එක්ව ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියද යථාර්ථයක් වූයේ නැහැ. වසර 5කට ආසන්න කාලයක් තිස්සේ අක්‍රියව පැවති මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මේ වන විට නැවත සක්‍රිය කිරීමට අදාළ කටයුතු වර්තමාන රජය විසින් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව විදේශීය ගුවන් සමාගම් 8ක නියෝජිතින් අද දිනේ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ පරිශ්‍රයට පැමිණ අදාළ බලධාරීන් සමග සාකච්ඡා කරා. මෙරටට ගුවන් සේවා සපයන ගුවන් සමාගම් 8ක නියෝජිතින් හා දේශීය නියෝජිත ආයතනවල ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ගුවන්තොටුපොළේ සියලු අංශ ඔවුන්ගේ නිරීක්ෂණයටද ලක් වුණා. මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පර්යන්තය වසරකට ගුවන් මගීන් මිලියනයක් සඳහා පහසුකම් සැලසීමට ප්‍රමාණවත්. දකුණු සහ නැගෙනහිර ප්‍රසිද්ධ සංචාරක ගමනාන්ත රැසකට පැය කිහිපයක් තුළ ළඟාවීමට ඇති හැකියාව විදේශ සංචාරකයන් සඳහා මෙම ගුවන්තොටුපොළ ප්‍රවර්ධනය කළ හැකි සුවිශේෂී කාරණයක්. මේ ගුවන්තොටුපොළ වැඩි දියුණු කරන්න පුළුවන්. ඒකට රාජ්‍ය අනුග්‍රහයත් එක්කම හැමදෙනාම මේකට එකතු වෙනවා. සංචාරක කර්මාන්තය දියුණු කරන කට්ටිය, හෝටල් ක්ෂේත්‍රයේ කට්ටිය අපි සියලු දෙනාම එක්රාසි වෙලා මේ ගුවන්තොටුපොළ දියුණු කිරීම ගැන සාකච්ඡාවක් ආරම්භ ඕනේ. ධනාත්මක චින්තනයකින් මේක දිහා බලන්න ඕනේ. I find that this is one of the key resources which the country should explore. This airport here is quite accessible to a lot of tourist spots. Regarding the facilities at the airport, it's world class. Air India also will look forward to coming to Mathura. අපි ගත්තහම අපේ යුරෝපීය ගුවන් සේවා වලින් 90%ක්ම එන්නේ දකුණු මුහුදු වෙරළ තීරයේ බලාපොරොත්තුෙන් එන සංචාරකයෝ. ඒගොල්ලන්ට කොළඹ ඉඳලා දකුණු වෙරළ තීරයට එනවට වඩා මත්තරෙන් බැහැර කෙලින්ම පැයකමාරක් ඇතුළත ඒගොල්ලන්ගේ හෝටල් වලට ගමන් කරන්නට පුළුවන්. ඒ නිසා අපි හිතනවා කටුනායකටත් වඩා මත්තල ගුවන්තොටුපොළ පහසුවෙන්ම මුහුදු තීරය බලාපොරොත්තුෙන් එන සංචාරකයන්ට ප්‍රොමෝට් කරන්න පුළුවන්. මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත මෙහෙයුම් සිදු කරන ගුවන් සේවාවන් වෙත ආකර්ශනීය සහන රසක් ලබා දීමට ගුවන්තොටුපොළ හා සේවා සමාගම තීරණය කර තිබෙනවා. ගුවන් සමාගම් 4ක් විතර මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළට අගෝස්තු වලින් පස්සේ පැමිණෙයි කියලා අපි විශ්වාස කරනවා. සහන හැටියට අපි එම්බාකේෂන් ලෙවි කියන කැටගරි එකේ අපි ඩොලර් 60ක ඩිස්කවුන්ට් එකක් පැසෙන්ජර්ට දෙන්න ඉදිරියට බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ගුවන්තොටුපොළේ ලෑන්ඩින් ඇන්ඩ් පාකින් ෆීස් කියන ඒරියා එකත් අපි 100%ක්ම අවුරුදු 2ක කාලයකට ලිහිල් කළා. එම ප්‍රතිලාභය ගුවන් සමාගම් හා ගුවන් මගින්ට ලබා දෙන්න සලසලා තියෙනවා. නව ආසාදිතයන් 66 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 1749ක් දක්වා ඉහළ ගියා. ඊයේ හමු මෙම නව ආසාදිතයන් 66 දෙනාගෙන් 35 දෙනෙකු විදේශයන් සිට මෙරටට පැමිණ නිරෝධායනය සඳහා යොමු කර සිටි අය වන අතර සෙසු 31 දෙනා නාවික හමුදා සමාජිකයන්. විදේශයන් සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි COVID-19 ආසාදිත වී හමු වූ 35 දෙනාගෙන් 14 දෙනෙක් බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර සිටි පුද්ගලයන්. තවත් 19 දෙනෙකු කටාර් සිට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ පිරිසක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. තවත් 2 දෙනෙකු කුවේට් සිට පැමිණ මින්නේරිය සහ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ අයයි. COVID-19 ආසාදිත වූ සෙසු නාවික හමුදා සමාජිකයන් 31 දෙනා මුලන්කාවිල්, කන්දකාඩු, මිහින්තලේ යන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වමින් සිටි පිරිසක්. ඒ අනුව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 902ක් වන අතර සුවය ලබා පිටව ගොස් ඇති පිරිස 836ක් වනවා. මේ අතර නිරෝධායනයට ලක් වූ පුද්ගලයන් 17 දෙනෙකු PCR පරීක්ෂණවලට භාජනය කිරීමෙන් අනතුරුව අද දිනේ නිවෙස් වෙත පිටත් කර හැරීමට නියමිත බව යුද හමුදාව පවසනවා. අද දිනේදී හොටෙල් බ්ලූ වෝටර් නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පුද්ගලයන් 17 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලින් අනතුරුව PCR පරීක්ෂණය සිදු කර තම නිවෙස් වෙත පිටත් කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා. අද දිනේ වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයන් 11669 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් පිටත් ගොස් තිබෙනවා. ත්‍රිවිධ හමුදා මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 45ක් තුළ පුද්ගලයන් 5257 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටිනවා. මේ අතර දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලට ඊයේ රාත්‍රී 10ට පැන වූ ඇඳිරි නීතිය ජූනි 6 වන සෙනසුරාදා අලුයම 4 දක්වා ක්‍රියාත්මකයි.
ඒ අනුව අද සහ හෙට මාර්ගයේ ගමන් කිරීමට අවසරයක් තියෙන්නේ මැයි 31 දක්වා. අප විසින් නිකුත් කරපු අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර ලාභීන්ට ඒ හැරුණු විට කිසියම් කෙනෙකුට අවශ්‍ය නම් තමන්ගේ අත්‍යවශ්‍ය කරුණක් නැත්නම් සෞඛ්‍ය හේතුවක් මත ළඟම තියෙන පොලිස් ස්ථානයෙන් ලබා ගන්නා ඇඳ නීති බලපත්‍රයක් ලබාගෙන පමණයි ක්‍රියාත්මක වීමේ හැකියාව තියෙන්නේ. බස්නාහිර පළාත කොළඹ නගරයේ ඇතුළු ප්‍රදේශවල මාර්ග බාධක ජංගම සංචාරය යොදවලා තියෙනවා. ඇඳ නීතියේ කඩ කරන පුද්ගලයන් සම්බන්ධයෙන් තදින් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා හෙට දින නියමිත පොසොන් පුන් පොහෝ දින නිමිත්තෙන් මෙවර වෙසක් පුන් පොහෝ දින නිමිත්තෙන් වගේම සෑම බෞද්ධයෙක්ම තමන්ගේ නිවෙස්වලදී ආගමික කටයුතු වල නිරත වීම ඉතාම සුසු බවත් ප්‍රකාශ කරනවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් අද රජයේ කාර්යාලය සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනය කළා. මේ අතර පවතින තත්ත්වය මත පොසොන් උත්සවය වෙනුවෙන් දන්සැල් සංවිධානය කිරීම සඳහා කිසිදු අනුමැතියක් ලබා දීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් උපදෙස් දී නොමැති බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනය කරනවා. සෞඛ්‍යංශ සහ රජය විසින් ලබා දී ඇති උපදෙස්වලට ගරු කරමින් නිවසට මෙවී මෙවර පොසොන් දිනේදී ආගමික වතාවත්වල නියැලෙන ලෙස මහා සංඝරත්නය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ගිය අවුරුද්දේ වගේම මේ වර්ෂයේදීත් අපිට පොසොන් උත්සවය සිත් වූ පරිදි මෙනෙහි කිරීමට ඒ සඳහා කටයුතු සිද්ධ කිරීම සඳහා අවකාශ ලැබෙන්නේ නැති බවක් පේනවා. ඒ නිසා මෙවරත් ශීල සමාදාන ආදී කටයුතු ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජාවන් තමන්ගේ නිවස තුලදීම සිද්ධ කරන හැටියට තමයි රජයේත් වෛද්‍යාංශයේත් නිගමනය. එනිසා ඒට ගරු කිරීමක් වශයෙන් සෑම දෙනාම සාමකාමීව ඒ කටයුතු සිද්ධ කරන හැටියට අපි විශේෂයෙන් මතක් කරනවා. මේවර පොසොන් පෝය සැමරුමේ රාජ්‍ය උත්සවයේ තේමාව ආරෝග්‍ය පරමාලාභ. ඒ බුදු වදන හරියටම අර්ථවත් කරගන්න නම් පොසොන් පෝය දිනයේත් ඔබට ගත කරන්න වන්නේ ගෙදරමයි. අපි යම් පමණකට නිරෝගීව ඉන්නේ රජයේ උපදෙස් වගේම ධර්මානුකූල ප්‍රතිපත්තිවල නිරත වන නිසයි. උදාර වූ බුද්ධ වචනය සැබෑවටම අර්ථවත් කරගත් ඔබට අනිත් සියලුම වරප්‍රසාද ලබන්නට පුළුවන් නිරෝගීව ජීවත් වුණොත්. වෛද්‍ය තුමන්ලාට ඒ වගේම ගරු ජනාධිපතිතුමන්ට ඒ වගේම ත්‍රිවිධ හමුදාව පොලිසිය මේ අය එකතු වෙලා හොඳ නීති අනුගමනය කරමින් ඒ විදිහේ කටයුතු කරපු නිසා මේ තත්ත්වේ වළක්වා ගන්නට පුළුවන් වුණා. විහාරස්ථාන වලට එක්රොක්වන්නේ නැතුව තමන්ගේ නිවෙස් වල ඉඳිමින් ඒ බණ භාවනා ආදිය සිදු කරමින් සීලාදී ගුණධර්ම වල පූර්ණය කරමින් කටයුතු කරන හැටියට බොහෝමත්ම කරුණාවෙන් ඔබ හැම දෙනාගෙන් ඉල්ලා සිටිනවා. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් ලෝපුරා සිදු ඇති සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 3,88,100ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලොව රටවල් රැසකින් මේ වන විට වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 65,000කට අධිකයි. ගත වූ පැය 24 තුළ නව කොවිඩ් ආසාදිතින් 27,000කට අධික සංඛ්‍යාව ලතින් ඇමරිකානු රාජ්‍යයක් වන බ්‍රසීලෙන් වාර්තා වීමත් සමග එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,83,980ක් දක්වා ඉහළ ගියා. නව පුද්ගල මරණ 1269ක් ඊයේ දිනේදී බ්‍රසීලෙන් වාර්තා වූ අතර සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව දැක්ුණේ 32,547 ලෙසින්. කොවිඩ් ආසාදිතයින් සහ පුද්ගල මරණ වාර්තා වීම අතින් තවමත් ලොව ඉදිරියෙන් පසුවන්නේ ඇමරිකාව වන අතර ඊයේ දිනේදී එරටින් වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 20,578ක්. මේ වන විට ඇමරිකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 120,000කට ආසන්නයි. එරට සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 1,09,142ක් ලෙසින්. මීට පෙර COVID-19 ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබූ බ්‍රිතාන්‍ය මේ වන විට ක්‍රමිකව සිය දෛනික වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ව්‍යාපාර පිළිබඳ අමාත්‍යධූරය හොබවන ආලෝක් ශර්මා COVID-19 ආසාදිතයෙකු බවට අනාවරණය වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. දකුණු ආසියානු කලාපයේ තවමත් වැඩිම COVID ආසාදිතයින් සහ පුද්ගල මරණ වාර්තා වන්නේ අසල්වැසි ඉන්දියාවෙන් වන අතර දිනක් තුල කලාපයෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව 9,633ක් ලෙසින් ඊයේ ඉන්දියාවෙන් වාර්තා වුණා. මේ වන විට ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,16,824ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 6,000කට අධිකයි. ආගන්තුක සත්කාර දන්නා කරුණාවන්ත හදවත් ඇත්තන් සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව එදත් අදත් විදේශිකයන්ගේ ආදරයට ගෞරවයට පාත්‍ර වනවා. මේ COVID-19 ව්‍යාප්තියත් සමග තම රටට නැවතත් යාමට නොහැකිව පීඩාවට පත් වූ යුවලක් වෙනුවෙන් ශ්‍රී ලාංකික හැඟීමෙන් උපකාර කළ පුවතක්.
චීනය නැරඹි COVID-19 ගෝලීය වසංගත තත්ත්වයක් නිර්මාණය කරද්දී එහි බලපෑම ශ්‍රී ලංකාවේ අපටද ක්‍රමක්‍රමයෙන් දැනෙන්නට වුණා. ගුවන් සහ නාවික ගමන් සියල්ල නවතා දමද්දී ලෝකයේ විවිධ රටවල සංචාරකයන් බොහෝමයක්ද මෙරට කොට වුණා. මේ එලෙස රුසියාවේ සිට මෙරට සංචාරයකට පැමිණ නැවතත් තම රටට යාගත නොහැකි වූ ඉවන් සහ මීරම්. ඔවුන් මෙරටට පැමිණියේ පසුගිය පෙබරවාරි 28 වනදායි. මෙම සංචාරයේදී ඔවුන් තම නවාතැන්පල බවට පත්කරගෙන තිබුණේ කළුතර පිහිටි කුඩා සංචාරක නිකේතනයක්. නමුත් COVID-19 හමුවේ රට තුළ ඇති වූ තත්ත්වය මත ඔවුන්ට නැවතත් පෙරලා තම රටට යාමට අවස්ථාවක් ලැබුණේ නැහැ. අවසානයේ ඔවුන්ට සිදු වූයේ තමන් නවාතැන්ගෙන සිටි සංචාරක නිකේතනය තුළම රැඳී සිටීමටයි. සංචාරක නිකේතනයේ කාර්ය මණ්ඩලය ඔවුන්ගේ ඕනෑ එපාකම් සපුරාලන්නට කටයුතු කළේ කිසිදු මුදලක් අයනු කරමින්. මේ අතරතුර ඉවන්ගේ උපන් දිනය ඔහුට අමතක නොවන දිනයක් බවට පත් කරන්න සංචාරක නිකේතනයේ කාර්ය මණ්ඩලය අමතක කළේ නැහැ. COVID begin, Russia closed border and we don't know what we can do here, how we can live here. But then all people in Sri Lanka we met always help us. Everybody is very kind. Here you can find everything. Good weather, good Ayurveda, good food and no COVID. Maybe today is the safest place in the world, Sri Lanka. Everybody you can come here, don't be afraid about everything. ද ෆිනෑන්ස් සමාගමේ සියලුම තැන්පත්කරුවන්ට එළඹෙන සඳුදා සිට රුපියල් ලක්ෂ 6 බැගින් ගෙවන බව මහ බැංකුව අගමැතිට දැනුම් දී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බඳුළු ගුණවර්ධන මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳවනු ලැබුවා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් නීතිපති දෙපාර්තමේන්තුව නිලධාරීන් ගෙනල්ලා සාකච්ඡාවක් පැවැත්වුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා ද ෆිනෑන්ස් සමාගම. එහි ඇතිවෙලා තිබෙන තත්ත්වයේ තුල ඈවර කිරීමේ කටයුතු කරන තෙක් සමාගමේ සියලුම තැන්පත්කරුවන්ට ලබන සඳුදා සිට ලක්ෂ 6 බැගින් මුදල් ගෙවීම ආරම්භ කරන බව මහා බැංකුව විසින් දැනුම් දුන්න අග්‍රාමාත්‍යතුමාට. ඒ අනුව මුළු තැන්පත්කරුවන්ගෙන් 93%ක ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳෙනවා. ඊට වඩා වැඩි තැන්පත්කරුවෝ ඉන්නවා 7%ක්. ඒ සැනකින් මේ කරන්ට පුළුවන් කමක් නැති බව සඳහන් කළා. ඒ වැඩිපුර මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන්ගේ ටික ඒ ඈවර කරන ක්‍රියාවලිය තුලින් කඩිනමින් මුදල් ගෙවන් නිම කිරීම සඳහා කටයුතු කරනවා. ඊළඟට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සාමාන්‍ය නියමිත කාලයට බදු පත්‍රිකා ඉදිරිපත් නොකිරීම බදු මුදල් නොගෙවීම යන ආදියට දඩ නියම කරනවා දේශීය ආදායම් පනතේ විධිවිධාන වලට අනුව. නමුත් රට වසා තිබූ කාලය තුලදී කිසිදු දඩ මුදලක් අය නොකිරීමට ජනාධිපතිතුමා කැබිනට් අනුමැතිය ලබා ගත්තා. ඒ අනුව 2020 ජුනි මාස 20 වෙනිදා දක්වා වසා තිබුණ කාලය තුල ආදායම් බදු සම්බන්ධයෙන් දඩ මුදල් පැනවීමක් නොකරන බව දැනුම් දෙන්න කැමැතියි. සුරක්ෂිත රටක් විනයගරුක හා නීතිගරුක සමාජයක් ගොඩනැගීම අරමුණු කරගනිමින් පිහිටුවන ලද ජනාධිපති කාර්යසාධක බලකාය මගින් රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ලවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. 2020 ජූනි මාසේ දෙවනිදා ගැසට් පත්‍රයක් ගහලා කාර්ය සාධක මණ්ඩලය පත් කරලා තියෙනවා 12 දෙනෙක්ගේ සමන්විත ඒ 12 දෙනාම ත්‍රිවිධ හමුදාවේ නිලධාරී. මේකේ භයානකම තමයි අපේ කීර්තිමත් රාජ්‍ය සේවය මේ කාර්ය සාධක මණ්ඩලය යටතට පත් කරලා තියෙනවා. මේක අපේ ව්‍යවස්ථාවට පටහැනි. මොකද රාජ්‍ය සේවයේ ස්වාධීන ආයතනයක්. ඒ වගේම අපේ රටේ තියෙන රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨත්වයේ ප්‍රෝටෝකෝල් එක අනුව අමාත්‍යාංශ ලේකම්වරයා ඉන්නේ ත්‍රිවිධ හමුදාපතිට වඩා ඉහළින්. නමුත් මේ ගැසට් පත්‍රයෙන් මේක කඩපිටි පෙරලලා සියලු රාජ්‍ය සේවකයන් මේ කාර්ය සාධන මණ්ඩලයේ යටතට ගෙනහැල්ලා තියෙනවා. ඔවුන් දෙන නියෝග ක්‍රියාත්මක කෙරුවේ නැත්නම් ජනාධිපතිතුමාට මේ බව ලිඛිතව දන්වන්නත් බලය දීලා තියෙනවා. ඉතින් මේක භයානක තත්ත්වයක්. රට මිලිටරි පාලනයක් කරා ක්‍රමක්‍රමයෙන් ගෙන යන වැඩපිළිවෙලක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. මම රාජ්‍ය සේවයෙන් අහනවා මේ නියෝගය පිළිගන්න ඔබ සූදානම්ද? ඒ වගේම වගකීම් දීලා තියෙනවා මේ කාර්ය සාධන මණ්ඩලයට. මද්ද්‍රව්‍ය ජාවාරම් වැටලීමට වරදක් නැහැ. ඒ වගේම හිරගෙවල් වල ඇති වෙන යම් සිද්ධිය ගැන හොයා බලන්න. හැබැයි භයානකම දේ තමයි මේගොල්ලෝ කියන විදිහට සමාජ විරෝධී වැඩ ගැන හොයන්න බලයක් දීලා තියෙනවා.
ඉතින් මොකද්ද මේ සමාජ විරෝධී වැඩ කියන්නේ? අර්ථ නිරූපණයක් දීලා නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හැන්දෑ ප්‍රකාශනයපත් කරුවා. එදා රාත්‍රියේම තමයි රාජ්‍ය සේවය ත්‍රිවිධ හමුදාවේ පාලනයට යටත් කරලා තියෙන්නේ. පසුගිය කාලේ රජයේ මැති ඇමතිවරු නිරෝධායන නීති රීති අමුවේ උල්ලංඝනය කෙරුවා. එක්තරා අවස්ථාවක. ඉතින් පස්සේ කොරෝනා නැති කරන්න පත් කරපු කාර්ය සාධන මණ්ඩලයේ එක්කෙනෙක්වත් මම ටීවී එකේ දැක්කේ නැහැ. හැංගිලා. අජිත් රෝහණ හැංගිලා, ශවේන්ද්‍ර සිල්ව හැංගිලා, ජාසිංහ හැංගිලා. ඉතින් එකම රටක් එක නීතියක් තියෙනවද? නෑ. පාලකයන්ට එක නීතියක්. මේ රටේ සාමාන්‍ය ජනතාවට තව නීතියක්. එක්සත් ජාතික පක්ෂයේ වත්මන් අර්බුදය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් අදහස් පළ කළා. ලංකා ජාතික වතුකම්කරු සංගමය වතුකම්කරුගේ සල්ලි වලින් අදපු සංගමයක් ඒකට වෙනම කෘත්‍ය අධිකාරි මණ්ඩලයක් තියෙනවා. ඒකට වෙනම ව්‍යවස්ථාවක් තියෙනවා. අවුරුදු 3මාරක් රසයි අපි සීනි දෙන් තමයි අපි කොඹ නේද? පලිගණ්ඩ අද එක්සත් ජාතික පක්ෂයෙන් තාරණ නියෝගයක් කරන් තියෙනවා. යාගේ නායකත්ව බයිට් එකට අපි ලංකා ජාතික වතුකම්කරු සංගමය තමයි බයිට් එකට අවුලා තියෙන්නේ. සජිත් මහත්තයා බලනවා මේගොල්ලෝ කරයන්. මේගොල්ලෝ බලනවා සජිත් මහත්තයා කරයන්. අපි දැක්කා එතුමා ජන උදාන ගම්මාන හදලා හිටේ ලොකු විශ්වාසයක් යන මැතිවරණ බැස්සා. ජන් කැලලක් නැති ගයක් හදා ගන්න බැරි දුප්පත් අපි ලක්ෂ 15ක 20ක ගියක් හදන්න බලපෑම් කරා. මමත් එතුමාගේ ගෙවල් 1000ක් විතර හදපු මිනිස්සෙක්. හැබැයි මට නම් යන්න බෑ ගෙවල් වලට. ගියොත් ඒ නිසා අපි අම්මා විල්ලනවා. හැම මැතිවරණයකදීම එතුමා හම්බන්තොට තමයි බදාගෙන හිටියේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ එතුමාට දිනා ගන්න බැරි වුණා. ජනාධිපති වෙන වෙලාවේ එතුමාගේ ආසනෙත් පරාදයි. ඒතර එතුමාව දිනවන්න යන්න ඕනේ එතුමාගේ කණ්ඩායම කට්ටිය. එතුමා කණ්ඩායම මම දැකලා නැහැ එක පෙරේකොත්. ඔය කඩාගෙන ගිය මිනිස්සු පක්ෂ දානමත් එකම නැවත රනිල් වික්‍රම මහත්තයාට ටෙලිෆෝන් කරලාදී කතා කරනවා නැවත එක්සත් ජාතික එකතු වෙන්න. එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ ඡන්ද ඉල්ලන කට්ටිය විතරයි. එක්සත් ජාතික පක්ෂයට කියලා ආධාරකරුවන් පිරිසක් නැහැ. මුළු එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ප්‍රතිපත්ති ඔවුන්ගේ හදවත අපිත් එක්ක තියෙනවා. අපිට තරඟේ තියෙන්නේ පොහොට්ටුවත් එක්ක තව අවුරුදු 5කින් 10කින් නෙමෙයි. සජිත් ප්‍රේමදාස මැතිතුමා ටෙලිෆෝනේ ලකුණෙන් මේ මැතිවරණය ජයග්‍රහණය කරනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා බලාපොරොත්තු වෙන අන්තවාදීන් සමග පුළුවන් ද ගමනක් යන්න. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ වේදිකාවකට ගිහිල්ලා බැලුවට පස්සේ ඒකේ ඉන්නවනේ අර අලිබබාසා හොරු 40 ඉන්න වගේ අවශ්‍ය කරන ඔක්කොම බඩු ටික ඒක ඇතුලේ. අද විපක්ෂයට ජනතාවට මූණ දෙන්න බෑ. ජනතාවට ගිහිල්ලා කිව්වා තමයි බය වෙන්න එපා ඡන්දේ තියන්නේ නෑ. ඒකට අවශ්‍ය කරන අපි නඩු ටික දාලා ඉවරයි. අර දින 58 වගේ ගේම ගහ ගන්නම් කියලා. දැන් පාක්ෂිකයන් යන්නේ නමන්නේ. පාක්ෂිකයොත් දැන් හරියට ණය මැරිච්ච අහිකුන්ටකයා වගේ. නටවන්න එකෙක් නෑ. යහපාලනයේ තවත් වැඩක්. අවිධිමත් සංවර්ධන ව්‍යාපෘතියක් හේතුවෙන් අපහසුතාවට පත් වූ පිරිසක් පිළිබඳ අපට බදුරලිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඔවුන් චෝදනා කරන්නේ අතරමඟ නැවතු මාර්ග සංවර්ධන වැඩ කටයුත්තක් හේතුවෙන් සිය ජන ජීවිතය බිඳ වැටී ඇති බවටයි. මේ කළුතර දිස්ත්‍රික්කයත් ගාල්ල දිස්ත්‍රික්කයත් යා කෙරෙන ප්‍රධාන මාර්ගයක් වන බදුරලිය නෙළුව මාර්ගයේ අද තත්ත්වයයි. දිනකට දිස්ත්‍රික්ක දෙක යා කරමින් රථවාහන විශාල සංඛ්‍යාවක් ගමන් කරන මෙම මාර්ගය පසුගිය යහපාලන සමයේ අයිරෝඩ් ව්‍යාපෘතිය යටතේ සංවර්ධන කටයුතු ආරම්භුණා. කෙසේ වෙතත් බොරළුගොඩ තිනියාමල ප්‍රදේශ ඉලක්ක කරගෙන ආරමුණු පළමු කිලෝමීටර් 6ක සංවර්ධන කටයුතු සිදු කෙරුණේ ඉබි ගමනින්. අද වන විට මෙම අවිධිමත් සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රදේශවාසීන් වැටී ඇත්තේ කබලෙන් ලිපටයි. සෑහෙන අමාරුවකින් තමයි යන්නේ. පාරවල් ඉස්සනවා දාන්නකො පාරවල් හැරිලා තිනවා. යහපාලන රජය සමයේ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක කොන්ත්‍රාත්කරුවන් ලෙස කටයුතු කළ එවක රජයේ අමාත්‍යවරයෙකු හිමිකාරිත්වය දරූ ඉදිකිරීම් සමාගමක් මෙම ව්‍යාපෘතිය බහරව කටයුතු කළා. සංවර්ධන කටයුතු ආරම්භී ටික කලකින්ම අතරමඟ එය නවතා දැමුණේ මේ සඳහා වෙන් කළ රුපියල් මිලියන 11,799ක් මෙරට බදු ගෙවන ජනතාවගේ මුදල්ද මකර කටට දමමින් 2016 සැප්තැම්බර් මාස ආරම්භ කර වසර 2කින් නිම කිරීමට සැලසුම් කර තිබූ මෙම ව්‍යාපෘතිය මේ දක්වාත් අවසන් කර නැහැ. ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑර සංවර්ධන කටයුතු ආරම්භ බවට පාරම් බෑ. යහපාලන රජයේ තවත් එක් අසාර්ථක ව්‍යාපෘතියක් බවට මෙම සංවර්ධන කටයුත්ත මේ වන විටත් පත්ව අවසන්. 2016 සැප්තැම්බර් මාසයේ වන විට වැඩ පටන් ගත්තේ කෝටි 11යි ලක්ෂ 75යි 92000ක් අයිරෝඩ් ව්‍යාපෘතියට සල්ලි පාස් වෙලා තිබ්බා. ඒකෙන් කම්පැනිට පාඩුයි කියලා දාලා ගිහින් දැන්ට අවුරුද්දක් වෙනවා. තිබ්බ කොන්ක්‍රීට් ටිකත් මේගොල්ලෝ කැඩුවා. පාරේ වැඩ ආරම්භ කළා. අපි දැන් ඉස්කෝලේ යන්නෙත් නෑ. පාරේ බස් දෙකක් වැඩ කරනවා. ඒ බස් දෙක යන උන්චිල්ලා වගේ පැද්දි පාර දැන් කැල්ලා තින්නේ. අපි ජනාධිපති මහත්මයාගෙන් ඉල්ලන්නේ මේ පාර හදලා දෙන්න කියලා. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ තමන්ට සිදුව ඇති අකටයුත්ත සම්බන්ධයෙන් වත්මන් බලධාරීන් දැනුවත් කළද
මේ දක්වා ඔවුන්ගේ අවධානයත් ඒ වෙත යොමුව නැති බවයි. අවිධිමත් සංවර්ධන කටයුතු හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින ප්‍රදේශවාසීන් ඒ අපහසුතාවෙන් මුදා ගැනීම වගකිව යුතු රජයක ප්‍රමුඛ කාර්යයක්. ඒ වෙත රජයේ අවධානය යොමුවන තෙක් හිරු ප්‍රවෘත්ති අවධානයෙන්. දැන් රතු මිනිත්තුව විශේෂාංගය. රතු මිනිත්තුව ඇස් ඇරෙන්නට. මීමුරේ දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් ඇදබැද තබාගන්නා ස්ථාන අතරින් ඉහළ ආකර්ෂණයක් දිනාගත් ප්‍රදේශය. බොහෝ වේලාවට මීදුමින් පවා වැසි යන මීමුරේ වෙසෙන ජනතාවගේ ජීවිත වැසී ඇත්තේ කඳුලකින්. මීමුරේ, කයිකාවල, කුඹුක්ගොල්ල, හුණු කැට දෙකලා සහ පුස්සැල්ලේ යන ග්‍රාම සේවා වසම් 5 මැදිකර පිහිටා ඇති මෙම වාරණති ඒ දණ්ඩ මීට වසර ගණනාවකට පෙර සිටම මාඔයේ එගොඩත් මෙගොඩත් යා කරනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ වර්ෂාව වැඩිවන කාලවලදී තමන්ට මාඔය තරණය කිරීමට පාලමක් නොමැතිකමින් දැඩි අපහසුතාවන්ට පත්වන බවයි. වැඩිහිටියන් 6-4ක් නොදන්නා කිරිසප්පයන් පවා මේ මරණාසන්න ඒ දණ්ඩ මතින් මාඔයට වැටි ඔත්පල වූ අවස්ථාවන් බොහෝමයි. පාලමෙන් යන්න එන්න බෑ. පාලමට උඩින් වතුර ගහනවා. උපන් දා ඉඳලා මේ විදිය තමයි අපි සෑහෙන දුකෙන් විඳින්නේ. මේ මල්ලි කෙනෙක් ගහින් වැටිලා අදටවත් යන්න එන්න බෑ. අපේ අම්මා වැටිලා අවුරුදු ගාණක් වෙදකම් කරා. අපේ අම්මට නැගිටින්න බැරිව ගියා. අපි වතුරාම අපේ අප්පච්චි කරේ තියාන යනවා ඒකට. මම ලකුණු 161ක් ගත්තා. මට තව ශිෂ්‍යත්වයේ ලකුණු ගන්න තිබ්බා. මේ පාලම තිබ්බනම් ඒ පාලම නැති හින්දා මට ඉස්කෝලේ යන්න බැරි වුණා. ඒකින්ද අපි ඉල්ලන්නේ පාලම හදලා දෙන්න කියලා. පාලමක් නොමැති නිසා තම දෛනික කටයුතු සිදු කර ගැනීමට නොහැකිව ගම අතහැර දමා යන්නටද ප්‍රදේශවාසීන් පෙළඹී තිබෙනවා. පුංචි දරුවෙක් මේ පාර්ලිමේන්තු පල්ලේ වැටිලා නුවර ඉස්පිරිතාලේ හිටන් ගියා. එයාලා මෙහෙන් ගියා යන්න ඉස්කෝලේ ළමයි දාගන්න විදියක් නැතුව. ඉතින් අපි ඔක්කොම යන්න නෙවෙයි නේ වාගේ. ගම්මුන් චෝදනා කරන්නේ අවස්ථා ගණනාවකදීම දේශපාලකයන් තම ගැටලුවලට ලබා දුන්නේ විසඳුම් නොව පොරොන්දු පමණක් බවයි. මැතිවරණේ එනකොට හැමෝම එනවා මුල්ගල් තියනවා යනවා ඒ වගේ වෙන්නේ නැතු වෙන්න මේ සැරේවත් අපි මේ ඉල්ලන්නේ කොහොම හෝ අපිට මේ පාලම හදා දෙන්න කියලා. ආතුගාර ජනාධිපතිතුමාට හෝ දැනුවත් වුණොත් ගොඩාක් වටිනවා අපිට හිරු ආයතනෙන් කරන මේ කාර්යයෙන් හරි අපි හිතනවා මේ පාලම හදා දෙයි කියලා. මල සිරුරක් පවා බොහොමදාන කර ගැනීමට නොහැකිව ලතවන මෙම ජනතාවට වාරු නැති ඒ දණ්ඩ වෙනුවට නිසි ප්‍රමිතියෙන් යුතු පාලමක් ඉදිවන්නේ කවදාද? බලධාරීන්ගේ අවධානය යොමු වන තෙක් රතු මිනිත්තුව විමසිල්ලේ. රතු මිනිත්තුව ඇස් ඇරෙන්නට. දේශීය කර්මාන්තවලට ඉඩහසර ලබාදීම පිළිබඳ මේ වන විට සමාජයේ දැඩි අවධානයක් යොමුව තිබෙන්නේ එමගින් පෝෂණය වන්නේ රටේ සංවර්ධනය මෙන්ම දේශයක ඉදිරි ගමන් මගවීම හේතුවෙන්. රටේ ආර්ථිකයට එවන් දැවැන්ත ශක්තියක් සැපයූ කන්තලේ සීනි කර්මාන්ත ශාලාව අද වන විට බිඳ වැටී තිබෙන්නේ විවිධ පිරිස් ගනු ලැබූ තීන්දුව තීරණ හේතුවෙන්. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ කන්තලේ නගරයේ සිට කිලෝමීටර 12ක් ඈතින් පිහිටි සීනිපුර කම්මානයේ අක්කර 20000කින් සමන්විත වපසරියක කන්තලේ සීනි කර්මාන්ත ශාලාව පිහිටා තිබෙනවා. වර්ෂ 1960 දී මෙම කර්මාන්ත ශාලාව ආරම්භ වන්නේ එවකට අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ මූලිකත්වයෙන්. රටේ ජනතාවගේ සීනි අවශ්‍යතාවෙන් 8.5ක් සපුරාලමින් මෙන්ම වෙනත් සීනි නිෂ්පාදන සඳහා දායක වූ මෙම කර්මාන්ත ශාලාව පෞද්ගලීකරණය කිරීමට ලක්වන්නේ 1993 වසරේදී. ඕම හරි හිත වේදනාවක් තියෙනවා මේ සීනි කර්මාන්තවල මෙහෙම පොළොවට පස් වෙන එක. 80ක් සීනි, 20ක් මොලැසස්. ඊට පස්සේ පෙරනවා ඒක ඕඩිකොලොන්. ෆියුජල් ස්පීඩ්, වයින් ස්පීඩ් දැන්ට ලීටර් 35000ක් ස්ටොක් කරලා තියෙනවා. වැඩක් නැහැ කියලා. මේ ඇඟට ගන්න සැන් එක. පද ඒකෙන් තමයි සෑහෙන ලාභ තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට බැගාපත්ත කියා දෙනවා මේක නැවත පටන් වසර 33ක් පුරා මෙරට ලාභ ලැබූ ප්‍රධාන පෙළේ දේශීය කර්මාන්තයක් බවට පත් වූ මෙම කර්මාන්ත ශාලාවට අද වන විට කනකොකා හඬලා ඇත්තේ පෞද්ගලීකරණ සංසිද්ධියේ ප්‍රතිඵලයක් වශයෙන්. එමගින් ලාභ ඉපීමෙන් තොරව මෙම ආයතනය 1994 වර්ෂයේදී වසා දැමීමට කටයුතු කරන්නේ අත්‍යවශ්‍ය සේවකින් 250කට ආසන්න ප්‍රමාණයක් පමණක් රඳවා ගනිමින්. මම දැනටත් මේ වැඩ කරන අර්ථාංශයේ කෙනෙක්. ඒ කාලේ ලාභ වලින් භාණ්ඩාගාරයටත් මුදල් දීලා තියෙනවා. මේකට සභාපතිවරු පත් වෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා බලන්නේ මේකේ තියෙන සම්පත් එක එක්කෙනාගේ පුදුලික ගුණා විදියට මේක මොනවා හරි කරන්න. මේක නැගෙනහිර පළාතේ විතරක් නෙවෙයි ආසියාම තිබුණු ලොකුම කම්හල කියලා තමයි අපි දැනගෙන තියෙන්නේ. දැන් ඇත්තටම මේක ආරම්භ කරන්න පුළුවන්. රුපියල් කෝටි ගණනක් වටිනා යන්ත්‍රෝපකරණ හා යාන වාහන කන්තලේ සීනි කර්මාන්ත ශාලා පරිශ්‍රයේ දි รา පත් වෙමින් පවතින ආකාරයයි මේ.
එපමණක් නොව අද වන විට වන අලින්ගේද පාරාදීසයක් බවට මෙම කර්මාන්ත ශාලා පරිශ්‍රය පත්ව ඇති බවට පවසන ගම්වැසියන් චෝදනා කරන්නේ ඒ පිළිබඳ වගකිව යුතු කිසිවෙකුගේ දැස් යොමු වී නොමැති බවටයි. අලියයිලා මේ අම්මලාවට තියෙන මේ තාප්ප ඊයේ රැද දෙකෙන්ම ගැඩුවා. මේ දීපල විනාශ වෙන අපරාධය ඒ ගැන කිසිම කෙනෙක් හොයලා බලන්නේ නැහැ. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නව ප්‍රවණතාවන් නැති වී තිබෙන මේ යුගයේ යලිත් වරක් කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ සක්‍රිය දායකත්වයේ ලබා ගැනීමට හැකිනම් එය හෙට දවසේ දේශීය කර්මාන්තකරුවන් වෙනුවෙන් ඉටු කරනු ලබන අනාගත ආයෝජනයක් වනු නොඅනුමානයි. තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු. ශ්‍රී ලංකා යුද හමුදා මගින් ක්‍රියාත්මක කරන තුරුමිතුරු නවරටක් වැඩසටහනේ 4 වන අදියර යටතේ ත්‍රිවිධ හමුදා මූලස්ථානයේ අසල ඇවිදින මන්තිරුවක් විවෘත කිරීම සහ ශ්‍රී ලංකා යුද හමුදාව සංවිධානය කළ පොසොන් කලාපය ඊ රාත්‍රියේ විවෘත කෙරුණේ යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. මතුගම පොලිසියට ලද තොරතුරකට අනුව මතුගම යටදොල පරකැටිය ප්‍රදේශයේදී නිරෝධායන පනත සහ සත්ව හිංසන පනත උල්ලංඝනය කරමින් මුදලට කුකුලන් කෙටවීමේ සූදුවේ නිරත වූ පුද්ගලයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මතුගම පොලිසිය කටයුතු කළා. අත්අඩංගුවටගත් පුද්ගලයන් අද මතුගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මිනිස් පරිභෝජනයට නොසුදුසු කුකුල් මස් අලෙවි කළ ලොරි රථයක් සහ කුකුල් මස් කිලෝග්‍රෑම් 100කට වැඩි ප්‍රමාණයක් වැල්ලවාය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. වැල්ලවාය ඇතිලිවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම කුකුල් මස් තොගය විනාශ කර දැමුවේ මෙලෙසින්. වවුනියාව කත්තාර් සින්නකොළඹ ප්‍රදේශයේ කුලී නිවසක තිබී පුද්ගල මලසිරුරක් වවුනියාව පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ එය කොළඹ සිට පැමිණ වවුනියාව ප්‍රදේශයේ නිවසක නැමැති රැකියාවක් සිදු කළ පුද්ගලයෙකුගේ මලසිරුරක් වන අතර එය සියදිවි නසා ගැනීමක්ද ඝාතනයක්ද යන්න පරීක්ෂණ සිදු කරන බවයි. දිවයිනේ විවිධ ප්‍රදේශවල පැතිර ගොස් ඇති වගාවන්ට හානි සිදු කරන කහතිත් පළඟැටියන් පිළිබඳව තොරතුරු වෙතොත් ඒ පිළිබඳව 19/20 අමතා දැනුම් දෙන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. මුලතිව් කලික්කාඩු රක්ෂිතය ප්‍රදේශයේ අනවසර පස් කැපීමක් පිළිබඳව ලද තොරතුරකට අනුව අප ප්‍රාදේශීය වාර්තාකරු ඒ පිළිබඳව විමසා බැලීමට ගිය අවස්ථාවේ අදාළ පස් කැපීමේ නිරත වූවන් එම ස්ථානයෙන් පිටව ගියේ මෙලෙසින්. පසුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය හා වනජීවි නිලධාරීන් දැනුවත් කළ අතර එම නිලධාරීන් එම ස්ථානයට පැමිණියද සිද්ධිය සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් නොගත් බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ. නවගත්තේකම ප්‍රදේශයේ සිට හලාවත විලත්ව ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් සිටි වෑන් රථයක් හලාවත නගරයේ වටරවුමේදී බස් රථයක ගැටෙන ආකාරය ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. සිද්ධියෙන් ඇඟලුම් සේවිකාවන් 5 දෙනෙකු තුවාල ලබා ඇති අතර හලාවත පොලිසිය මගින් බස් රථය සහ වෑන් රථයේ රියදුරන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රටවටා හිරු. දැන් අද දවසේ විනිමය අනුපාත පිළිබඳව විමසා බලමු. දැන් ලොව වටා හිරු. අමරිකාවේ මිනිසෝටාහි නිරායුධ කළු ජාතික පුද්ගලයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් පාදෙන් ගෙලසිර කර මරා දැමුවේ පසුගිය 25 වෙනිදායි. මෙම සිදුවීමට විරෝධය පාමින් ඇමරිකාව පුරා පැවැත්වෙන විරෝධතා දැඩි ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගෙන තිබෙන්නේ එරට තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන COVID-19 අවධානමද නොතකමින්. වර්ගවාදයට එරෙහිව සහ මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට යුක්තිය ඉල්ලා සිදු කරන මෙම විරෝධතා හේතුවෙන් අමරිකාවේ නගර 40කට අධික සංඛ්‍යාවකට මේ වන විට හදිසි ඇඳරි නීතිය පනවා තිබෙනවා. ෆ්ලොයිඩ්ගේ ඝාතනයට සම්බන්ධ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව මිනිසෝටාහි නීතිපතිවරයා නිවේදනය කළද ලොව රටවල් රැසක් අමරිකානු පොලිසියේ මෙම අත්නෝමතික ඝාතනයට එරෙහිව විරෝධතා ආරම්භ කර තිබෙනවා. Peace! No justice! No peace! No justice!
මේ විරෝධතා මධ්‍යයේ සජීවී විස්තර වාර්තාකරණයකට එක් වූ ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදියෙකුට ලන්ඩන් නුවරදී විරෝධය එල්ල වූ අයුරුයි. මෙතර ඝාතනයට ලක් වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් හට COVID-19 වෛරසය ආසාදනය වී තිබී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කළු ජාතිකයින්ගේ විරෝධතාවන්ට අදහස් දක්වමින් අමරිකාවේ 43 වන ජනාධිපතිවරයා වන රිපබ්ලිකන් පාක්ෂික ජෝර්ජ් බුෂ් කියා සිටින්නේ අමරිකාවේ ඛේදනීය වත්මන් අසාර්ථකත්වය සම්බන්ධයෙන් නැවත අමරිකාවට සිතා බැලිය යුතු කාලය එළඹී ඇති බවයි. විරෝධතා මැඩලීමට සහ යුක්තිය ඉෂ්ට කිරීමට අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන යන අසාර්ථක වැඩපිළිවෙල මේ වන විට ජාත්‍යන්තරයේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබෙන අතර එරට 39 වන ජනාධිපති ධූරයේ හෙබ වූ ජේම්ස් කාටර් අනතුරුවංග වන්නේ කළු ජාතකීන්ගේ නිහඬියාව ඉදිරියේදී මාරාන්තික ස්වරූපයක් දක්වා වර්ධනය විය හැකි බවටයි. මෙතර අමරිකාවේ හිටපු කළු ජාතික ජනාධිපතිවරයෙකු ලෙස ලොව පුරා ගෞරවාදරයට පාත්‍ර වූ බැරක් ඔබාමා අමරිකාව නැවත ගොඩනැගිය යුතු කාලය එළඹ ඇති බව පවසනවා. They've also been an incredible opportunity for people to be awakened. They offer an opportunity for us to all work together to tackle, to take them off, to change. Lova Wata Hero. COVID-19 වසංගතයෙන් අනතුරුව යලි ක්‍රිකට් තරඟ ආරම්භ කරමින් ලබන ජූලි මාස බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම එංගලන්තයේ ටෙස්ට් තරඟ සංචාරයකට එක්වීමට නියමිතයි. ඊට එක්වන බටහිර ඉන්දිය කොදෙව් ටෙස්ට් සංචිතය මේ වන විට නම් කර තිබෙන අතර එම සංචිතයෙන් ඔවුන්ගේ ප්‍රබල ක්‍රීඩකයන් තිදෙනෙකු වන ශිම්රොන් හෙට්මය, ඩැරන් බ්‍රාවෝ සහ කීමෝ පෝල් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඔවුන් මෙලෙස එංගලන්ත තරඟාවලියට එක්වීම ප්‍රතික්ෂේප කර ඇත්තේ කොවිඩ් අවධානම හේතුවෙන්. ටෙස්ට් තරඟාවලියට ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන් සමන්විත කොදෙව් සංචිතයක් නම් කර තිබෙන අතර කණ්ඩායමේ නායකත්වය දරන්නේ ජේසන් හෝල්ඩර්. එමෙන්ම තවත් ක්‍රීඩකයන් 11 දෙනෙකු අතිරේක ලෙස නම් කර තිබීමත් කැපී පෙනෙනවා. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ලබන සඳුදා එංගලන්තය බලා පිටත් යාමට නියමිත අතර ඊට පෙර ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණයන්ට ලක් කිරීමට නියමිතයි. කොදෙව්වන් එංගලන්තයට පැමිණීමෙන් පසු සිය පුහුණුවීම ආරම්භ කිරීමට පෙර දින 14ක කාලයක් නිරෝධායනය වීමටද සැලසුම් කර තිබෙනවා. මේ අතර එංගලන්ත ටෙස්ට් නායක ජෝ රූට් කොදෙව් ටෙස්ට් තරඟාවලියට සහභාගී වීම අවිනිශ්චිත වී තිබෙනවා. සිය බිරිඳගේ දෙවන දරු ප්‍රසූතිය හේතුවෙන් තමන්ට මෙම ටෙස්ට් තරඟාවලිය නිවත් වීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් රූට් අවසර ඉල්ලා තිබෙන අතර ඊට මෙතෙක් අවසර හිමි වී නැහැ. රූට් මෙම ටෙස්ට් තරඟාවලිය නිවත් වුවහොත් එංගලන්ත ටෙස්ට් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම උපනායක බෙන් ස්ටොක්ස් වෙත පැවරෙනු ඇති. ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් තොරව ක්‍රියාත්මක වන එංගලන්ත කොදෙව් තරඟ 3කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය ජූලි මාස 8 වෙනිදා සවුත්හැම්ප්ටන්හි ඒගාස් බෝල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ජූලි මාස 16 වෙනිදා සහ ජූලි මාස 24 වෙනිදා දෙවන සහ අවසන් ටෙස්ට් තරඟ පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදී. ඒ සමගින් සමුගන්නටයි මේ සූදානම. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිසන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:55ට බලාපොරොත්තු වන්න. සුබ දවසක්.